ආයුබෝවන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයත් එක්කයි දුවේ පුතේ අපි අද දුවලා පුතාලත් එක්ක සම්බන්ධ වෙන්නේ. හොඳයි පුතේ අපි බලමු මොකද්ද 8 වන ඒකකය කියලා 12 වෙනි ශ්‍රේණිය ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයේ දුවේ පුතේ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් සත්ව නිෂ්පාදනයේ නියැලීම. රයිට් ලයිස්ටොක් කියලා කියනවා අපි නේද පුතේ සත්ව නිෂ්පාදන කර්මාන්තයේ නියැලීම. ඒ සඳහා උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතය පිළිබඳවයි පුතේ කොහොමද මේ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා සත්ව නිෂ්පාදන කර්මාන්තයේ නියැලීම සම්බන්ධයෙන් මේ පුතේ මේ ඒකකය තියෙන්නේ 8 වන ඒකකයේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදියේ 12 වෙනි ශ්‍රේණියට අදාළව ඒකක 7ක් සම්පූර්ණයෙන්ම සමාලෝචන ප්‍රශ්නවත් සමගින් දායබ දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන්. ඉතින් දුවේ පුතේ අපි දැන් සූදානම් වෙන්නේ දුවල පුතාලත් එක්ක ජෛව පද්ධති තාක්ෂණ වේදියේ 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයත් එක්ක සම්බන්ධ වෙලා දුවලත් එක්ක ඊට දුවල පුතාලත් එක්ක ඊට අදාළ සිද්ධාන්ත කොටස් සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. පාඩම දුවේ පුතේ 8 වෙනි පාඩම උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් සත්තු නිෂ්පාදනයේ නියැලීම. ඒ යටතේ පුතේ පළවෙනි කොටස 8 වන ඒකකයේ පළවෙනි කොටස විතර දුවේ පුතේ අපි කතා කරන්නේ ගොවිපළ සත්ත්ව නිෂ්පාදනයේදී යොදා ගන්නා තාක්ෂණික ශිල්ප ක්‍රමයි පුතේ. ගොවිපළ සත්ත්ව නිෂ්පාදනයේදී යොදා ගන්නා තාක්ෂණික ශිල්ප ක්‍රම සම්බන්ධයෙන් තමයි පුතේ 8 වන ඒකකයේ පළවෙනි කොටස යටතේ අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි පුතේ අපි පාඩමට යමු. රයිට්. පුතේ ඈත අතීතේ ඉඳන් මිනිසා තමන්ගේ ආර්ථිකය වෙනත් ප්‍රයෝජන සඳහා පුතේ විවිධ සත්ව වර්ග ඇති කිරීමට පෙළඹුණා. තමන්ගේ ආර්ථික අවශ්‍යතාවයන් වගේම එදිනෙදා තමන්ගේ වැඩ කටයුතු සිදු කරගන්න, අවශ්‍ය කිරි ටික ලබා ගන්න, ගෙදරට අවශ්‍ය කරන කිරි ටික ලබා ගන්න, බිත්තර ටික ලබා ගන්න, පොහොර ටික ලබා ගන්න වගාවන් සඳහා අවශ්‍ය. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය උදව් ලබා ගන්න දරුවනේ සීසෑමේ කටයුතු, කොළපෑගීමේ කටයුතු. මේ සඳහා දරුවනේ ගෘහාශ්‍රිතවත් මෙන්න මේ සත්වයින් ඇති කිරීම සිදු කරලා තියෙනවා. ඈත අතීතයේ ඉඳන් මිනිස්සු දුවේ පුතේ ඒකත් අපිට වැදගත් ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී ටිකක් මතක් කරලා දෙන එක. මේ සත්ව පාලනය ගත්තාම පුතේ ඈත අතීතයේ ඉඳන්ම මිනිසා මේ ගෘහාශ්‍රිතව පුතේ මේ සතුන් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම ගවයන්, එළුවන්, කුකුලන්. රයිට් හරි. එතකොට පුතේ අපි බලමු මේ ඈත අතීතයේ ඉඳන්ම පුතේ මිනිස්සු තමන්ගේ මේ ආර්ථිකය වගේම තවත් ප්‍රයෝජනවත් විවිධ කටයුතු සඳහා මේ විවිධ සත්ව වර්ග ඇති කිරීමට පෙළඹිලා තියෙනවා පුතේ. තවන්ට මේ ගෘහස්තව අවශ්‍ය කරන කිරි නිෂ්පාදනය කරගන්න දරුවනේ ප්‍රධාන වශයෙන් විශේෂයෙන්ම ගව පාලනය නම් පුතේ අපේ රටේ සිදු කරන්නේ ප්‍රධාන වශයෙන් කිරි නිෂ්පාදනය අරමුණු කරගෙන. එහෙම නැත්නම් දැන් අපි මස් නිෂ්පාදනය අරමුණු කරගෙන ගව පාලනය සිදු වෙන්නේ නැහැ. නමුත් මේ අපි දන්නවා ව්‍යාපාරයක් වශයෙන් කරන මහා පරිමාණ ගොවිපල් වල පුතේ කිරි නිෂ්පාදනය ඉවර කරපු අවසන් කරපු සතුන් මස් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම සිද්ධ වෙනවා. නමුත් මස් නිෂ්පාදනය අරමුණු කරගෙන මේ ගව පාලනය සිදු වෙන්නේ නැහැ. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. එතකොට පුතේ ඈත අතීතයේ ඉඳන්ම මිනිස්සු තමන්ගේ ආර්ථික හා වෙනත් ප්‍රයෝජනවත් විවිධ කටයුතු වෙනත් ප්‍රයෝජන සඳහා පුතේ විවිධ සත්ත්ව වර්ග ඇති කිරීමට පෙළඹිලා තියෙනවා දරුවෝ. අපි දන්නවා මේ විශේෂයෙන්ම ප්‍රවාහන කටයුතු සඳහා කරත්තවලට බඳින්න නේද දරුවනේ ගවයන් අපි යොදාගෙන තියෙනවා නේද දරුවනේ. ඊට පස්සේ මේ අපි දන්නවා කිරි නිෂ්පාදනය කරගන්න, බිත්තර නිෂ්පාදනය කර ගැනීම සඳහා කුකුල් පාලනය සිදු කරලා තියෙනවා දරුවනේ. එළුවන් පාලනය කරලා තියෙනවා. මේ විදිහට විවිධ සත්ත්ව විශේෂ ඇති කිරීමට අතීතයේ ඉඳන්ම පෙළඹීමක් තියෙනවා දරුවනේ. එතකොට පසු කාලීනව මේ කෘෂිකාර්මික විප්ලවයත් එක්ක සත්ත්ව පාලනයේ කර්මාන්තයක් බවට පත් වුණා පුතේ. පසු කාලීන කෘෂිකාර්මික විප්ලවයත් සමග මේ සත්ත්ව පාලනයේ කර්මාන්තයක් බවට පත් වුණා. ඒකත් නේද දරුවනේ කර්මාන්තයක් බවට පත් වුණා. ඉතින් ඒකෙදී මේ නවීන අභිජනන ක්‍රම භාවිතයෙන් උසස් ලක්ෂණ සහිත සතුන් බිහි කරගන්නවා. වැඩි අස්වැන්නක්, වැඩි නිෂ්පාදනයක්, වැඩි ඵලදායීතාවයක් ලබා ගැනීම සඳහා හැකියාවක් තියෙන. වැඩි කිරි අස්වැන්නක් ලබා දෙන, වැඩි අස්වැන්නක් ලබා දෙන්න හැකියාවක් තියෙන සත්ත්ව විශේෂ අලුත් නවීන තාක්ෂණික ක්‍රම, අභිජනන ක්‍රම භාවිතා කරලා උසස් ගුණාත්මකයෙන් යුතු නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා සත්ත්ව නිෂ්පාදන සිදු කිරීම සඳහා අභිජනන ක්‍රම භාවිතා කරලා පුතේ සතුන් නිපදවා ගැනීම, සතුන් බිහි කර ගැනීම සිදු වුණා. ඒකයි පුතේ නවීන අභිජනන ක්‍රම භාවිතයෙන් උසස් ලක්ෂණ සහිත සතුන් බිහි කර ගැනීම සිදු වුණා දරුවෝ. උසස් ලක්ෂණ සහිත සතුන්.
ඔවුන්ගේ ලබා ගන්න අස්වැන්න ඉහළ ගුණාත්මක අස්වැන්නක් තමයි පුතේ. ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගන්න හැකියාවක් තියෙන මේ උසස් ලක්ෂණ සහිත සතුන් බිහි කර ගැනීමට මේ නවීන අභිජන ක්‍රම භාවිතා කරලා සිදු කරගන්න පෙළඹුණා මිනිස්සු. ඒත් එක්කම මේ වගේ නිෂ්පාදනය වැඩි කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා දුවේ පුතේ. සත්ව නිෂ්පාදනය, ලයිව් ස්ටොක්. මේ සත්ත්ව පාලනයේ ප්‍රතිඵලයක් විදිහට පුතේ විවිධ සත්ත්ව නිෂ්පාදන මොනවද පුතේ? විවිධ සත්ත්ව නිෂ්පාදන, කිරි, බිත්තර, මස්, මෙන්න මේවා මගින් මිනිසාට අවශ්‍ය සත්ත්ව ප්‍රෝටීන් ලබා ගැනීමට හැකි වුණා පුතේ. ප්‍රධාන වශයෙන්. රයිට්? බලන්න දුවේ පුතේ. සත්ත්ව පාලනයේ ප්‍රතිඵලයක් විදිහට විවිධ සත්ත්ව නිෂ්පාදන විදිහට පුතේ කිරි, බිත්තර, මස් අපි දන්නවා බිත්තර කියන්නේ ඉතා අඩු මුදලකට ලබා ගන්න පුළුවන් ඉතාම හොඳ ප්‍රෝටීන් පෝෂ්‍යදායී ප්‍රෝටීන් ප්‍රභවයක් විදිහට නේද පුතේ? ප්‍රෝටීන්මය ආහාරයක් අපිට ඉතාම අඩු මිලකට ලබා ගන්න පුළුවන් ඉතාම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් මේ මොනවද බිත්තර කියන්නේ පුතේ? කිරි, මස්, මෙන්න මේ දේවල් මිනිසාගේ එකතු කරගන්න තමන්ගේ ආහාර වලට එකතු කර ගැනීමට අවස්ථාව උදා වුණා පුතේ. අවස්ථාව ලැබිලා තියෙනවා. මේ සත්ත්ව පාලනයේ ප්‍රතිඵලයක් විදිහට පුතේ විවිධ සත්ත්ව නිෂ්පාදන විදිහට කිරි, බිත්තර, මස් මගින් මිනිසාට තමන්ට අවශ්‍ය සත්ව ප්‍රෝටීන ටික ලබා ගන්න එකතු කරගන්න හැකියාවක් ලැබුණා. ඒත් එක්කම මෙන්න මේ කිරි, බිත්තර හා මස් වල තියෙන විවිධ වූ පෝෂණ අගයන් නිසා පුතේ මිනිසාගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට මේවා බෙහෙවින් ඉවහල් වෙලා තියෙනවා. විශේෂයෙන් ඔබට ඒක මතක් කරලා දෙන්න ඕනේ. මේ ආකාරයට බිත්තර, මස් වගේ මේ කිරි, බිත්තර හා මස් වල පුතේ විවිධ පෝෂණ අගයන් තියෙන නිසා. ඒවා තුළ විවිධ පෝෂණ අගයන් අන්තර්ගතයි. අඩංගුයි. මොනවද පුතේ මේ විවිධ පෝෂණ අගයන් අන්තර්ගත සත්ව නිෂ්පාදන විදිහට අපිට හඳුන්වන්න පුළුවන්? කිරි, බිත්තර, මස්. අන්න ඒ නිසා පුතේ මේ දේවල් විශේෂයෙන්ම මිනිසාගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මේ වන විට බෙහෙවින්ම දායක වෙලා ඉවහල් වෙලා තියෙනවා දුවේ පුතේ. හොඳයි. ඒ වගේම දරුවනේ ඕනෑම සත්ව නිෂ්පාදනයක් ගුණාත්මක තත්ත්වයෙන් උසස් වෙන්න ඕනේ. මතක තියාගන්න. කිරි, බිත්තර, මස් වේවා අපි මේ කතා කරපු ඕනෑම සත්ව නිෂ්පාදනයක් පුතේ ගුණාත්මක තත්ත්වයෙන් උසස් තත්වයක පැවතිය යුතුයි. රයිට් පුතේ? ඕනෑම සත්ව නිෂ්පාදනයක් ගුණාත්මක තත්ත්වයෙන් උසස් වෙන්න ඕනේ පුතේ. මේ නිෂ්පාදන ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්තව ලබා ගන්න ඒ සඳහා නිවැරදි හා උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතය ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. බලන්න මොකද්ද පුතේ කතාව? ඕනෑම සත්ව නිෂ්පාදනයක් ගුණාත්මක තත්ත්වයෙන් උසස් වෙන්න ඕනේ. ක්වොලිටි එකකින් ඉහළ වෙන්න ඕනේ පුතේ. සත්ව නිෂ්පාදනය. මේ ආකාරයට නිෂ්පාදන ඉහළ ගුණාත්මක භාවයකින් ඉහළ ක්වොලිටි එකකින් හයි ක්වොලිටි එකකින් යුක්ත වෙන්න හරි යුක්තව ලබා ගැනීම සඳහා පුතේ මතක තියාගන්න නිවැරදි සහ උසස් තාක්ෂණික ක්‍රම ශිල්ප භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සත්ව නිෂ්පාදන වල ක්වොලිටි එක වැදගත් පුතේ. ක්වොලිටි එක වැදගත්. අපි කියන ගුණාත්මක මස්, ගුණාත්මක කුකුල් මස්, ගුණාත්මක බිත්තර, ගුණාත්මක කිරි නිෂ්පාදනයක් කියලා කියනවා පුතේ. අන්න ඒකයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මෙතනදී සඳහන් කරන්න තියෙන කරුණක් එක විශේෂයෙන්ම පුතේ. හරි අපි තව මේ හැඳින්වීමේ කටයුත්තයි සිදු කරන්නේ. හරි. එතකොට ඕනෑම සත්ව නිෂ්පාදනයක් පුතේ අපි දන්නවා ගුණාත්මක තත්ත්වයෙන් උසස් වෙන්න ඕනේ. ඕනෑම සත්ව නිෂ්පාදනයක් ගුණාත්මක භාවයෙන් ඉහළ වෙන්න ඕනේ, උසස් වෙන්න ඕනේ පුතේ. ඉතින් ඒ සඳහා මෙන්න මේ සත්ව නිෂ්පාදන ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ලබා ගන්න නම් පුතේ මොනවද පුතේ? මේ කිරි, මස්, බිත්තර වැනි සත්ව නිෂ්පාදන පුතේ ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතුව ලබා ගන්න නම් පුතේ ඒ සඳහා නිවැරදි උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම මොනවද පුතේ? නිවැරදි සහ උසස් තාක්ෂණික ක්‍රම ශිල්ප භාවිතය ඉතාමත්ම වැදගත් පුතේ. උසස් තාක්ෂණික ක්‍රම ශිල්ප භාවිතය ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳයි. හරි. ඒ වගේම අපි දන්නවා පුතේ ඕනෑම ජීවියෙකුගේ අඛණ්ඩ පැවැත්ම සඳහා පුතේ හරි
අපි දන්නවා ජීවීන් ප්‍රජනනය කරනවා. අපි කියවනේ ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණයක් රීප්‍රොඩක්ෂන් නැත්නම් ප්‍රජනනය කියලා. ඕනෑම ජීවියෙක් පුතේ තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ප්‍රජනනය සිදු කරනවා. රයිට්? ඉතින් පුතේ මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ ඕනෑම ජීවියෙකුගේ අඛණ්ඩ පැවැත්ම එම ජීවියාගේ මොන ක්‍රියාවලියද? ප්‍රජනන ක්‍රියාවලිය මතයි පුතේ රඳා පවතින්නේ. එම ජීවියාගේ ප්‍රජනන ක්‍රියාවලිය මතයි රඳා පවතින්නේ. ඒකත් මතක තියාගන්න. ඒ අනුව පුතේ සත්ව නිෂ්පාදනවල ක්වොලිටි එක ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව ක්වොන්ටිටි එක ගුණාත්මක කියනවා ක්වොලිටි එක ප්‍රමාණාත්මක භාවය කියනවා ප්‍රමාණාත්මක කියනවා ක්වොන්ටිටි එක ක්වොලිටි ඇන්ඩ් ක්වොන්ටිටි අපි කියනවා ප්‍රමාණාත්මක සහ ගුණාත්මකව ඉහළස් වෙන්න හරි ඒ අනුව පුතේ අපිට කියන්න පුළුවන් මේ සත්ව නිෂ්පාදනවල ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව කියන්නේ ක්වොලිටි එක ඒ කියන්නේ ක්වොලිටි එක සහ ක්වොන්ටිටි එක ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව කෙරෙහි පුතේ මේ සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ඍජු ලෙස බලපානවා. මේ සත්ව නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක බව සම්බන්ධයෙන් පුතේ එම සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ඍජුවම බලපානවා. ඍජු ලෙස බලපානවා. ඒ අනුව සත්ව නිෂ්පාදනවල ගුණාත්මක හා ප්‍රමාණාත්මක භාවය ක්වොලිටි එක සහ ක්වොන්ටිටි එක සඳහා පුතේ ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ඍජුවම බලපානවා කියන එක පැහැදිලි අපිට. කිරි හා මත්ස් කර්මාන්තයේදී පුතේ ආර්ථිකය තීරණය කරන්න එළදෙනකගේ ප්‍රජනක පද්ධතිය පිළිබඳ අවබෝධයක් වගේම ප්‍රජනක කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ තාක්ෂණික ශිල්ප ක්‍රමත් වැදගත් වෙනවා. ප්‍රජනක කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ වැදගත් වෙනවා සහ ක්‍රම ගැන පමණක් අපි කතා කරාට විශේෂයෙන් අපි සිලබස් එකේ දැන් 2017 විෂය නිර්දේශය යාවත් කාලන උනා. ඒ අලුත් සිලබස් එක විෂය නිර්දේශය තුල අපිට මේ දෙනකගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා භාවිතා කරන ක්‍රමවේද ගැන කතා කරන්නේ නැහැ. කෘත්‍රිම සිංචනය, ඒ වගේම ලිංග නිර්ණය, ඒ වගේම මද සමායෝජනය එවැනි ක්‍රියාවන් අපි කතා කරන්නේ පුතේ මද චක්‍රය සම්බන්ධයෙන් කතා කරන්නේ ඒ කොටස් ටික ඉවත් කරලා තියෙන්නේ. ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා භාවිතා කරන ක්‍රම විදිහට පුතේ කෘත්‍රිම සිංචනය, ලිංග නිර්ණය, ඒ වගේම මේ මද සමායෝජන ක්‍රියාවලිය අපි කතා කරන්නේ පුතේ ඒවා ඉවත් කරලා තියෙන සිලබස් එකකින් ඒ කොටස්. ඒක නිසා අපි මේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ගැන දැන් සමහර අවස්ථාවල රචනා ප්‍රශ්නවල මේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා භාවිතා කරන ක්‍රම ගැන විතරක් හඳුන් කියලා දීලා තියෙනවා. ඒ ක්‍රම විස්තර කිරීමක් විදියට සිදු කරලා නැහැ කිසිම අවස්ථාවක ඒ කොටස් ඉවත් කරලා තියෙන නිසා. එහෙනම් විශේෂයෙන්ම කිරි හා මස් කර්මාන්තයේදී මේ ආර්ථිකය තීරණය කරන්න කිරි හා මස් කර්මාන්තයේ ආර්ථිකය තීරණය කිරීමට එළදෙනෙකුගේ ප්‍රජනක පද්ධතිය පිළිබඳ අවබෝධයක් වගේම රයිට් ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ තාක්ෂණික ක්‍රම ශිල්පත් භාවිතා වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. රයිට්? ඒ ටික මතක තියාගත්තාම ප්‍රමාණවත්. ගොවිපළ සතුන් අතර පුතේ අපිට ප්‍රධාන වශයෙන් ගවයන්, එළුවන් ඇති කරන්නේ ප්‍රධාන වශයෙන් පුතේ කිරි හා මස් කර්මාන්තයටත් කුකුලන් පුතේ මස් සහ බිත්තර නිෂ්පාදනය සඳහාත් යොදා ගන්න. විශේෂයෙන්ම මේ ගවයන් නම් මස් නිෂ්පාදනය ආරමුණු කරගෙන එළ ගව පාලනය සිදු වෙන්නේ නැහැ පුතේ. ගව පාලනයේ ප්‍රධාන වශයෙන් කිරි නිෂ්පාදනය ආරමුණු කරගෙනයි සිදු වෙන්නේ. නමුත් එළු මේ ගව පාලනයේ පුතේ විශේෂයෙන්ම මතක තියාගන්න ගොවිපළේ සතුන් අතරින් මේ ගවයන් ගව පාලනය රයිට් අපි දන්නවා කිරි නිෂ්පාදනය ආරමුණු කරගෙන තමයි සිදු කරන්නේ. එළුවන් නම් අනිවාර්යයෙන්ම මස් සහ කිරි නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. ප්‍රධාන වශයෙන් ආරමුණු කොටගෙන නිෂ්පාදන කටයුතු සිදු කරනවා. මේ පාලනය කරනවා පුතේ. ඒ වගේම කුකුලන් නම් බිත්තර සහ මස් නිෂ්පාදනය සඳහා තමයි යොදා ගන්නේ. ගොවිපළ සතුන් අතරින් ගවයන්, එළුවන් ප්‍රධාන වශයෙන් පුතේ මස් ප්‍රධාන වශයෙන් කිරි හා මස් කර්මාන්තයට යොදා ගන්නවා. මස් කර්මාන්තයට එළුවන් යොදා ගන්නවා. කුකුලන් එළු කිරිත් ගන්නවා. එළු කිරි මිල අධිකයි ඔබ දන්නවා. කුකුලන් මස් සහ බිත්තර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම සිදු වෙනවා. මූලික කරුණු අපි අවබෝධ කරගන්න. මේ විදිහට මේ මස් කිරි බිත්තර ඉතා ඉක්මනින් නරක වෙන්න පුළුවන් අපි දන්නවා. වැඩි කාලයක් තියාගන්න බෑනේ මස් කිරි බිත්තර බලන්න බිත්තර ගෙන අපුවම ගෙදර ෆ්‍රිජ් එකේ දාලා බිත්තර 10ක් ගෙනාවොත් ඉක්මනින් ඒක අපි ආහාරයට ගන්න ඕනේ. දින ගාණක් මාස ගණන් තියාගන්න නෑනේ බිත්තර.
කිරිත් එහෙමයි. කිරි අපි ඉක්මනට ප්‍රයෝජනට ගන්නවා. කිරි අපි ගත්තොත් නැවුම් කිරි එසනින් කිරි දුවා ගත්තොත් අපි කිරි උණු කරලා පානය කරනවා. වැඩි දවසක් තියාගන්නේ නැහැ. මසුත් එහෙමයි. මස් ගෙනාවත් ඩීප් ෆ්‍රීස් කරලත් අපි වැඩි දවසක් තියාගන්නේ ඉක්මනින් ආහාරයට ගන්න. දැන් මස් නිෂ්පාදනය කරන කර්මාසාලන අවුරුද්දක් විතර එක්ස්පයරි ඩේට් එක දාලා මේවා ඩීප් ෆ්‍රීස් කරනවා අධිශීත කරලා තියෙන්නේ. ඒවා අපි ගෙදර ගෙනල්ලා වතුරේ දාලානේ කූල් ගියාට පස්සේ අපි අපිට අවශ්‍ය විදිහට සකස් කරලා ගන්නවා. නමුත් ෆ්‍රෙෂ් අපි ගත්තාම සාමාන්‍ය මේ මස් ගත්තොත් මේ නැවුම් බව තියාගන්න බැහැ වැඩි කාලයක්. අපි එදා අපි ගෙනාපු දවසේම මස් පරිභෝජනයට ගන්නවා. ඩීප් ෆ්‍රීස් කරලා තියෙන ඒවා වගේ නම් අපි දින කිහිපයක් හරි සති කිහිපයක් හරි තියලා ආහාරය වශයෙන් ගන්න පුළුවන්. රයිට් කිරි බිත්තර මස් ඒ විදිහ තමයි. මොකද මේවා කල් තියාගන්න පුළුවන් කාලය අඩුයි පුතේ අපි දන්නවා. ඒක නිසා විශේෂයෙන්ම මස් කිරි හා බිත්තර ඉතා ඉක්මනින් නරක් විය හැකි බැවින් ගුණාත්මක ලෙස නිෂ්පාදනය කිරීම ඉතාමත්ම වැදගත්. මේ ගුණාත්මක தත්ත්වය පිරිහුණොත් අනිවාර්යයෙන් අපි දන්නවා ගුණාත්මකභාවය පිරිහුණොත් මේවා නරක් වෙනවා පුතේ. කිරි නරක් වෙනවා, මස් නරක් වෙනවා, බිත්තර නරක් වෙනවා. නම් ගුණාත්මක தත්ත්වයෙන් මේ නිෂ්පාදනය සිදු කිරීම වැදගත්. මොකද ඊට හේතුව තමයි මේවා වැඩි කල් තියාගන්න බෑ. හරි මතක තියාගන්න. මස් කිරි හා බිත්තර අපි දන්නවා මේවා ඉක්මනින් නරක් වෙන්න පුළුවන් නිසා පුතේ ගුණාත්මක ලෙස නිෂ්පාදනය කිරීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් කිරි හා මස් නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම වැඩි කිරීම සඳහා පුතේ හරිද? කිරි හා මස් නිෂ්පාදන සඳහා තියෙන ඉල්ලුම වැඩි කිරීම සඳහා මේ ආහාරයේ පෝෂණ අගය වෙනස් කිරීම සහ ඉක්මනින් නරක් නොවි කල් තබා ගැනීම සඳහා වූ විවිධ අගයන් එකතු කළ නිෂ්පාදන සකස් කරන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත්. දැන් මස් කිරි බිත්තර ඉතා ඉක්මනට නරක් වෙන්න පුළුවන්. මොනවද පුතේ ඉතා ඉක්මනින් නරක් වෙන්න පුළුවන් මස් කිරි බිත්තර. ඒක අපි ප්‍රායෝගිකවම දන්නවා ස්වභාවයෙන්ම අපි ඒ දේ දන්නවා. මස් කිරි හා බිත්තර ඉක්මනට නරක් වෙන්න පුළුවන්. ඒක නිසා ගුණාත්මක ලෙස මේවා නිෂ්පාදනය කිරීම ඉතාමත්ම වැදගත්. ගුණාත්මක කුකුල් මස් කියනවා. ගුණාත්මක තත්ත්වයේ බිත්තර, උසස් ගුණාත්මක තත්ත්වයේ කිරි නිෂ්පාදනය. අන්න ඒකයි. ඒ වගේම කිරි හා මස් නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම වැඩි කරගන්න නම් පුතේ ඒ සඳහා මේ ආහාරයේ පෝෂණ අගය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම ඉක්මනින් නරක් නොවි කල් තියාගන්න පුළුවන් විදියට මේ වගේ විවිධ වූ අගය එකතු කළ නිෂ්පාදන සකස් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට බිත්තර වලින් බිත්තර පවුඩර් නිෂ්පාදනය කරන්න පුළුවන්. කිරි වලින් කිරි ආශ්‍රිත නිෂ්පාදන, චීස්, යෝගට්, මුදවාපු කිරි, පිටිකර කිරි, කිරි පිටි නේද පුතේ? මේ වගේ දේවල් මස් වලින් සොසේජස්, මීට් බෝන්ස්, පදම් කළ චිකන්, කුකුල් මස්, දුම් ගැසූ කුකුල් මස්, ස්මෝක් චිකන්, මැරිනේටඩ් චිකන්, නට්ස්, ඩ්‍රම් ස්ටික්. රයිට් මේ විදිහට අපිට අගයන් එකතු කළ නිෂ්පාදන වැඩි දියුණු කළ විවිධාංගීකරණය කරන ආහාර නිෂ්පාදන සකස් කිරීම මගින් අපිට පුළුවන් ඒ නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම වැඩි කරන්න සහ ඒවා වැඩි කාලයක් කල් තබා ගැනීම සිදු කරන්න පුළුවන්. රයිට් එහෙනම් ඒ සඳහා පෝෂණ අගය වෙනස් කිරීම සහ ඉක්මනින් නරක් නොවි කල් තබා ගැනීම සඳහා මේකට විවිධ අගයන් එකතු කළ නිෂ්පාදන සකස් කිරීම සිදු කරන්න ඕනේ. දුර පුතාලට පැහැදිලි. මීට අමතරව ගුණාත්මක බව තීරණය කිරීම සඳහා විවිධ වූ නිර්ණායක භාවිතා කරලා මේ ගොවිපළ සත්ව නිෂ්පාදන ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. මොකද්ද පුතේ කතාව? මීට අමතරව ගුණාත්මක බව තීරණය කරන්න ක්වොලිටි එක තීරණය කිරීම සඳහා වූ විවිධ වූ නිර්ණායක භාවිතා කරලා මේ ගොවිපළ සත්ව නිෂ්පාදන ග්‍රේඩින් කරන්න පුළුවන්. එහෙම කරනවා. සත්ත්ව පාලනයේදීම ගොවිපළ සතුන් විසින් පරිසරයට බැහැර කරන මල ද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය භාවිතයෙන් පුතේ මොකද ජීව වායුව නිපදවා ගන්න බයෝගෑස් එක හදා ගන්න පුළුවන්. මීතේන් CH4 ජීව වායුව. එහෙනම් බලන්න ඒ වගේම සත්ත්ව පාලනයේදී මේ ගොවිපළ ආශ්‍රිතව ඇති කරන සතුන් මේ ගොවිපළ සතුන් විසින් පරිසරයට බැහැර කරන ඔවුන්ගේ මල ද්‍රව්‍ය සහ මේ ගොවිතැන් නිෂ්පාදන කටයුතු වලදී බැහැර කරන අනෙකුත් අපද්‍රව්‍ය භාවිතයෙන් පුතේ ජීව වායුව නිපදවා ගන්න පුළුවන්. අපි දන්නවා ප්‍රයෝජනවත් කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. නිවසල ආහාර පිස ගැනීමට විදුලි බල්බ දල්ව ගන්නව, විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරව ගන්න ආදී අපේ විවිධ අවශ්‍යතාවයන් ශක්තිය අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා දරුවෝ. හරි. ඒ වගේම මෙන්න බලන්න. අපි කියන්නේ ඒ වගේ ඉන්නේ ජීව වායුව වගේ මොනවද පුතේ කරන්න පුළුවන්? මිනිසාට අවශ්‍ය බල ශක්තිය නිපදවා ගැනීම වගේම මොකද පුතේ? එමෙන්ම පොහොර වශයෙන් භාවිතයට ගැනීම වැනි ප්‍රයෝජනවත් කාර්ය සිදු කර ගන්න පුළුවන් වත්
පරිසරයේ කිරී විවිධ ගැටලු බලපෑම් ඇති වෙන්න පුළුවන්. නව තාක්ෂණ ශිල්ප ක්‍රම භාවිතයට අරගෙන පුතේ ගොවිපළ සතුන් ඇති කිරීමෙන් එමෙන්ම මේ සත්ත්ව අපද්‍රව්‍ය මනාව කළමනා කිරීම තුළින් පුතේ පාරිසරික ගැටලු අවම කරගන්නත් පුළුවන්. රයිට්? මනාව කළමනාකරණය කරන්න පුළුවන් සත්ත්ව අපද්‍රව්‍ය. පෝර නිෂ්පාදනය කරන්න පුළුවන් මේ වගේ මනාව කළමනාකරණය කිරීම මගින් පුතේ අපිට පුළුවන් පාරිසරික ගැටලු අවම කරගන්න පුළුවන්. හරි? රයිට්. හොඳයි දුවේ පුතේ අපි බලමු මේ විශේෂයෙන් මේ ගොවිපළ සත්ත්ව නිෂ්පාදන වල මේ පෝෂණීය අගයන් ගැන කතා කරනකොට පුතේ විශේෂයෙන්ම අපි දන්නවා මේ ගොවිපළ සත්ත්ව නිෂ්පාදන වල පෝෂණීය අගය. එහිදී අපිට වැදගත් වෙනවා පුතේ මේ බලන්න මේ ගොවිපළ සතුන් විදිහට අපි හඳුන්වන්නේ මේ විවිධ නිෂ්පාදන. මොනවද පුතේ මේ ගොවිපළ ආශ්‍රිතව ලබා දෙන විවිධ නිෂ්පාදන කිරි, බිත්තර, මස්, බැටළුවන්ගේ ලෝම වගේ දේවල් පුතේ ලබා ගැනීම සඳහා ගොවිපළ ආශ්‍රිතව ඇති කරන ලබන සතුන්. ගොවිපළ සතුන් හඳුන්වන්න කිව්වොත් අපිට ගොවිපළ සතුන් සඳහා සිදු කරලා තියෙන හැඳින්වීම බලන්න පුතේ. අපි ගොවිපළ සත්ත්ව නිෂ්පාදන වල පෝෂණීය අගය ගැන කතා කරන්න යන්නේ. ඒක කලින් බලමු ගොවිපළ සතුන් කියන්නේ කවුද කියලා. ගොවිපළ සතුන් ලෙස හඳුන්වනු ලබන්නේ මොනවද පුතේ? විවිධ නිෂ්පාදන. මොනවද පුතේ යාළගෙන් ගන්න නිෂ්පාදන? කිරි, බිත්තර, මස්, ලෝම ආදී. හරිද? මොනවා කරන්නද? ලබා ගැනීම සඳහා කොහෙද? ගොවිපළ ආශ්‍රිතව ඇති කරනු ලබන සතුන්. ගොවිපළ සතුන් විදියට හඳුන්වන්නේ විවිධ නිෂ්පාදන. මොනවද? වරහන් ඇතුලේ විවිධ නිෂ්පාදන කිරි, මස්, බිත්තර, ලෝම, රයිට්? ආදිය නේද? මොනවා කරන්නද? ලබා ගැනීම සඳහා කොහෙද? ගොවිපළ ආශ්‍රිතව ඇති කරනු ලබන ගොවිපළ ආශ්‍රිතව ඇති කරනු ලබන සතුන් තමා පුතේ අපි කවුද කියන්නේ? කවුද පුතේ? ගොවිපළ ආශ්‍රිත කරන සතුන් තමයි ගොවිපළ සතුන් කියලා කියන්නේ. ඉතින් සත්ත්ව පාලන කටයුතු වලදී ප්‍රධාන වශයෙන් පුතේ අපි එළගව, මීගව, රයිට්? කුකුළු, එළු සහ ඌරු ආදී සත්ත්ව විශේෂ යොදා ගන්නවා පුතේ. ඒ වගේම බැටළුවන්, තාරාවන්, හාවන් සහ පාත්තේන් වැනි සතුනුත් සුළු පරිමාණයෙන් ගොවිපළ වල ඇති කරනවා. සත්ත්ව පාලන කටයුතු වලදී ප්‍රධාන වශයෙන් එළගව, මීගව, කුකුළු, එළු සහ ඌරු ආදී සතුන් පුතේ සත්ත්ව විශේෂ හරිද යොදා ගන්නවා. හරි. ඊට අමතරව බැටළුවන්, තාරාවන්, හාවුන් සහ පාත්තීන් වෙන සතුනුත් සුළු වශයෙන් පුතේ සුළු පරිමාණයෙන් මේ ගොවිපළ තුල ඇති කරනු ලබනවා දුවේ පුතේ. හරි. මේ බලන්න පින්තූරේ පේනවද කියලා මේ ගොවිපළ ආශ්‍රිතව ඇති කරන සතුන් පුතේ. මේ බලන්න ගවයින්, ඌරන්, පුතේ එළුවන්, කුකුලන්, මේ ඊට අමතරව තාරාවන් නේද පුතේ, පාත්තේන් පුතේ ඇති කිරීම සුළු පරිමාණයෙන් ඇති කිරීම සිදු කරනවා. මේ බැටළුවන් ඉන්නවා පුතේ මේ ලොම් ලබා ගැනීම සඳහා බැටළුවන්. හරි පුතේ. මේ විදිහට මෙම ගොවිපළ සතුන් පෝෂණීය වටිනාකමකින් යුත් මොනවද පුතේ? මස්, බිත්තර සහ කිරි නිෂ්පාදන ඉලක්ක කර ඇති කිරීම සිදු කරන අතර පුතේ ඒට අමතරව ලෝම ලබා ගැනීම සහ කෘෂිකර්මාන්තයේදී භූමිය සකස් කර ගැනීමට බර ඇදීම, ඒ වගේම අලංකරණය සඳහා වගේත් මේ කට්ටිය ඇති කරනු ලබනවා. දැන් නම් මේ නවීන තාක්ෂණික ක්‍රම ශිල්ප යන්ත්‍ර සූත්‍ර භාවිතා වෙන නිසා පුතේ ට්‍රැක්ටර් වර්ග භාවිතා කරලා මේ බිම් සැකසීම සිදු කරනවා. අතීතයේ තමයි බිම් සැකසීමේ කෘෂිකාර්මයේදී බිම් සැකසීමේ කටයුතු සඳහා ගවීන්, මී ගවීන් යොදා ගැනීම සිදු කරේ පුතේ. දැන් ඉතාමත් අඩුවෙන් සිදු කරන්නේ නැති තරම් මේ සඳහා වඩා කාර්යක්ෂම තාක්ෂණික ක්‍රම භාවිතා කරපු ට්‍රැක්ටර් ඇවිල්ලා තියෙනවා පුතේ. විශේෂයෙන්ම අස්වනු නෙලීමේ කටයුතු වගේම අස්වනු සැකසීමේ කටයුතු සඳහා පුතේ අපි දන්නවා මේ උපකරණ කම්බයින් හාවස්ටින් ඉක්විප්මන්ට් තියෙන ඒවා භාවිතා කරලා තමයි අඩු කාලයකදී මේ දේවල් ශ්‍රමය අඩුවෙන් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා පුතේ කාලයත් එක්ක. හරි. එතකොට ශ්‍රී ලංකාවේ එළගව හා මීගව පාලනයේ ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ කිරි නිෂ්පාදනය සඳහා. ඒකයි මම විශේෂයෙන්ම දුර පුතාලා මුලින් ඉඳලම කිව්වේ. ශ්‍රී ලංකාවේ එළගව සහ මීගව පාලනයේ ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ පුතේ මොකක් සඳහාද? කිරි නිෂ්පාදනය සඳහා. විශේෂයෙන් මොනවද පුතේ කිරි ආශ්‍රිත නිෂ්පාදන විදියට රසකල කිරි, ජීවාණුහරණය සහ පැස්චරීකරණය කරන ලද කිරි තියෙනවා පුතේ. යෝගට්, මුදවාපු කිරි, චීස්, බටර් සහ
කිරි පිටි මේ සඳහා අපිට රට තුල ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඊට අමතරව ඵලදායී කාලය අවසන් වූ ගවයන් මස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා පුතේ. හැබැයි මස් නිෂ්පාදනය අරමුණු කරගෙන ගවයන් නැත කිරීමක් සිදු වෙන්නේ නැහැ. හරි. ඊට අමතරව මේ ඵලදායී කාලය කිරි කාලය අවසන් වෙච්ච හරිද කිරි ලබා දීලා අවසන් වුණාම ඵලදායී කාලය අවසන් වෙච්ච ගවයන් ව්‍යාපාරයක් වශයෙන් සිදු කරන ගොවි පොළවල් වල මහා පරිමාණ ගොවි පොළවල් වල මස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා පුතේ. හරක් මස් බීෆ් කියලා කියන්නේ. එතකොට හැබැයි මස් නිෂ්පාදනය අරමුණු කරගෙන ගවයන් නැති කිරීම සිදු කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. right. ඌරන් නැති කිරීම තුළින් මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මොනවද පුතේ? ඌරු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස් ආදිය නිෂ්පාදනය කරගන්න පුළුවන්. හරිද? මේ ඌරු මස් ආශ්‍රිත විවිධ මෙවැනි මස් නිෂ්පාදන වෙළඳපොළ තුල පුතේ බහුලව දකින්න පුළුවන්. කුකුළු මස් වලින් හදපු විවිධ නිෂ්පාදන වෙළඳපොළේ තියෙනවා පුතේ. ඒකෙන් ප්‍රධාන තැනක් ගන්න අපි දන්නවා බොයිලර් කුකුල් මස්. ඒ ආශ්‍රිතව තියෙන විවිධ නම් වලින් යුතු ශරීර අවයව කොටස් තියෙනවා පුතේ. බ්‍රෙස්ට්, වින්ස්, ලෙග්ස්, ඩ්‍රම් ස්ටික්, තිග් සහ සැකසූ මස් විදියට පුතේ විවිධාංගීකරණය කරන මස් නිෂ්පාදන විදිහට සොසේජස්, මීට් බෝල්ස් ආදී අපිට හඳුන්වන්න පුළුවන්. කුකුල් මස් විවිධාංගීකරණයේදී තමයි පුතේ අපි දන්නවා මීට් බෝල් සහ සොසේජස් සකස් කිරීම සිදු කරන්නේ. හොඳයි. ඒ වගේම එළුවන් ඇති කිරීමේ ප්‍රධාන පරමාර්ථ වෙන්නේ මස් සහ කිරි නිෂ්පාදනය පුතේ. ගව සහ එළුවන්ගේ සම යොදා ගැනීමෙන් විවිධ භාණ්ඩ නිෂ්පාදනයක් සිදු කරනවා පුතේ. සමහර සත්ව නිෂ්පාදන විශේෂයෙන්ම එළු කිරි සඳහා අපි මුලින් කිව්වා වගේ වෙළඳපොළ තුල ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා පුතේ. ඒ නිසා මිල ඉහළ අගයක් ගන්නවා පුතේ. මානව පෝෂණය සැලකීමේදී පුතේ මිනිසාගේ පෝෂණය සැලකීමේදී මේ ආහාරයක අඩංගු පෝෂ්‍ය ද්‍රව්‍ය, ජලය, කාබෝහයිඩ්‍රේට්, තෙල්, මේදය, ප්‍රෝටීන්, විටමින් සහ खनिज ලවණ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒකත් බලන්න. මානව පෝෂණය සැලකීමේදී පුතේ මේ ආහාරයක අඩංගු පෝෂ්‍ය ද්‍රව්‍ය, ජලය, කාබෝහයිඩ්‍රේට්, තෙල් හා මේදය, ප්‍රෝටීන්, විටමින් සහ खनिज ලවණ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන බව අපි දන්නවා නේද පුතේ? මිනිස්සුන්ගේ පෝෂණය මානව පෝෂණය සලකනකොට පුතේ ආහාරයක අඩංගු වෙලා තියෙන පෝෂ්‍ය ද්‍රව්‍ය නේද? පෝෂ්‍ය ද්‍රව්‍ය, ජලය, කාබෝහයිඩ්‍රේට්, තෙල් හා මේදය, ප්‍රෝටීන්, විටමින් සහ खनिज ලවණ තමයි පුතේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ. රයිට් පුතේ. මේ අපි දන්නවා ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපරීම සඳහා පුතේ සත්ව නිෂ්පාදන ගත්තාම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා පුතේ. අපි දන්නවා සත්ව නිෂ්පාදනයේට කිරි, බිත්තර, මස් වැනි නිෂ්පාදන පුතේ මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා දුවේ පුතේ. රයිට්? හරි. ඒ වගේම පුතේ මන්ද පෝෂණය තුරන් කිරීම සහ මේ ප්‍රෝටීන් ඌනතාවය මගහරවා ගැනීම සඳහා සත්ව නිෂ්පාදන ඉතාමත්ම වැදගත් වෙනවා. තවත් ආකාරයකට කියනවා පුතේ මන්ද පෝෂණය තුරන් කිරීම වගේම ප්‍රෝටීන් ඌනතාවයන් මගහරවා ගැනීම සඳහා මේ කිරි, මස්, බිත්තර වැනි සත්ව නිෂ්පාදන පුතේ ඉතාමත්ම වැදගත් වෙනවා. කිරි බලමු පුතේ අපි දැන් මේ ප්‍රධාන සත්ව නිෂ්පාදන ගැන කතා කරන්න යන්නේ පුතේ. සරලව හැඳින්වීමක් කරන්න කැමතියි මම මේ ගෙවල් ගැන කතා කරන්න පුතේ. පළවෙනි කොටසට යන්න කලින් සරලව මම හැඳින්වීමක් කරනවා මේ කිරි, මස් සහ බිත්තර පිළිබඳව පුතේ හැඳින්වීමක් කරන්න වෙනවා පුතාලා. මොකද ගුණාත්මක කුකුල් මස් අපි බොයිලර් කුකුල් මස් කර්මාන්තය ගැන කතා කරනවා. බිත්තර නිෂ්පාදනය ගැන කතා කරනවා පුතේ. කිරි ගැන කතා කරන්න තියෙනවා පුතේ. ඒක නිසා ඒවා විස්තරාත්මකව මේ කොටස් වලට ගිහිල්ලා කතා කරන්න කලින් දුවල පුතාලත් එක්ක සරලවම මේ කොටස් හඳුන්වා දීමක් කරන්න ඕනේ පුතේ. මොනවද කිරි කියන්නේ? මොනවද බිත්තර කියන්නේ? සහ මොනවද බොයිලර් කුකුල් මස් කියන්නේ? මස් කියන්නේ මොනවද කියන එක පිළිබඳව පුතේ අපි මේකෙදි අවබෝධයක් අරගෙන යන එක වඩාත්ම වැදගත් වෙනවා, වටිනාකමක් සහිතයි. කිරි විෂම ජාතීය ද්‍රාවණයක් විදියට හඳුන්වන්න පුළුවන් පුතේ අපිට. රයිට්? බලන්නකෝ. heterogeneous. රයිට්? එතකොට කිරි විෂම ජාතීය ද්‍රාවණයක්. රයිට්? මොකද්ද පුතේ කිරි? විෂම ජාතීය ද්‍රාවණයක්. ඒකට හේතු වෙන්නේ මේ
කිරිවල අන්තර්ගත පෝෂක ද්‍රව්‍යවල අංශු විවිධ ප්‍රමාණයෙන් යුක්ත වෙනවා පුතේ. right? මේද ගෝලිකා ගත්තාම ප්‍රමාණයෙන් බලන්නකො 10 මිලිමීටර් 10 2ත් 10 3ත් ප්‍රමාණයක්. වඩා ප්‍රමාණයෙන් විශාල අංශු විදියට පුතේ මේ මේද ගෝලිකා තෛලෝදයක් විදියට නේද? right? එමියුල්සන් එකක් විදියට තියෙනවා පුතේ. එවැනි අංශු වල විසිරීමක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් මේද ගෝලිකා ගත්තාම. මේද ගෝලිකා ගත්තාම මිලිමීටර් 10 2ත් 10 3ත් ප්‍රමාණයෙන් මිලිමීටර් ප්‍රමාණයෙන් right පුතේ වඩා ප්‍රමාණයෙන් විශාල අංශු විදියට පුතේ මේද ගෝලිකා තෛලෝදයක් වශයෙන්ුත් තියෙනවා පුතේ. තෛලෝදයක් විදියටත් තියෙනවා පුතේ. මේ වගේ අංශු මෙවැනි අංශු විසිරීමක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. right නේ? dispersion එක. cross dispersion එක. casein protein මිලිමීටර් 10 4ත් 10 5ත් අතර ප්‍රමාණයෙන් නේද පුතේ කුඩා අණු කැල්සියම් ෆොස්ෆේට් වලින් බැඳිලා මිසෙල්ලා විදියට පවතින පුතේ. මෝරු හේවත් වේ ප්‍රෝටීන් අංශු 10 5ත් මිලිමීටර් 10 6ත් ප්‍රමාණයෙන් මදක් විශාල අංශු විදියට ප්‍රෝටීන් අංශු පුතේ කලිල තත්ත්වයෙන් පවතිනවා. එවැනි අංශු වල හැසිරීම ගත්තාම පුතේ කලිල අපකිරණයේ හේවත් කලිල විසිරීමක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මෙවැනි ද්‍රාවණයක් විෂම ජාතිය ද්‍රාවණයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ හැඳින්වීමක් සඳහා මේ විෂම ජාතිය ද්‍රාවණයක් කියන එක සඳහා ඔබට අවබෝධයක් ලබා දීමටයි පුතේ කිව්වේ. මේවා අපිට විස්තරාත්මකව ලියන්න කතා කරන්න ඉන්නේ මේ කිරි පිළිබඳ හඳුන්වා දීමක් සඳහායි මේ අවශ්‍ය කරන නිසා ඒ කරුණු ටික කතා කරන්න පුතේ. මේ බලන්න පුතේ කිරිවල තියෙනවා ජලයේ 87ක් පමණ තියෙනවා පුතේ. මුළු ඝන ද්‍රව්‍ය right 18ක් පමණ අන්තර්ගත වෙන්නේ පුතේ. මේදය 3.4ක්. මේද නොවන SNF ප්‍රතිශතය පුතේ අපි කියනවා solid non fat ප්‍රමාණය පුතේ 9.1 බිංදුවක් පමණ. නයිට්‍රජනීය ද්‍රව්‍ය 3ත් 4ත් අතර 100, කාබෝහයිඩ්‍රේට් 3ත් 5ත් අතර, ලවණ 0.7ත් අතර පුතේ. වායු වර්ග විදියට O2, N2 සහ CO2, විටමින් A, විටමින් B, විටමින් C, එන්සයිම right ඒ වගේම ෆොස්ෆටේස් ඒ වගේම කැටලේස් දරුවනේ ප්‍රෝටීනමය නයිට්‍රජන් 95කුත් ප්‍රෝටීනමය නයිට්‍රජන් 5කුත් වගේ ප්‍රමාණයක් මේ කිරිවල සංයුතිය අන්තර්ගත ද්‍රව්‍ය ගැන කතා කරනකොට පුතේ අපිට ඒ ටික සරලවම කතා කරන එක වැදගත් වෙනවා කියන්න පුළුවන්. right ජලය ගැන කතා කරොත් පුතේ කිරිවල අන්තර්ගත ප්‍රධානතම සංඝටකය තමයි පුතේ ජලය. right වැඩිපුරම තියෙන්නේ. පූර්ණ යොදය සහිත නැවුම් කිරිවල පුතේ දල වශයෙන් අපි කියන්නේ full cream milk කියලා. දැන් අර පූර්ණ යොදය සහිත කිරි පිටි කියන්නේ full cream milk powder කියලා ඉන්නේ නේද පුතේ? එතකොට පූර්ණ යොදය සහිත නැවුම් කිරිවල පුතේ දල වශයෙන් 87ක් පමණ ජලය අඩංගුයි. කිරිවල අඩංගු සියලුම ඝන ද්‍රව්‍ය ජලයේ දිය වෙලා නැත්තම් අවලම්බිතව තියෙන පුතේ. තව සුළු ජල ප්‍රමාණයක් ලැක්ටෝස් ඝන ලවණ සමග සජලිතව තියෙනවා පුතේ. තවත් සුළු ජල ප්‍රමාණයක් ප්‍රෝටීන් සමග බැඳලා තියෙනවා. හැඳින්වීමක් කරන්න අවශ්‍ය නිසා පුතේ මේ ටික කියලා දෙන්නේ මේ ගැන අවබෝධයක් ලබා දෙන්න ඔබට. එතකොට මේ අන්තර්ගතයන් පිළිබඳ අවබෝධයක් එනවනේ පුතේ. ප්‍රෝටීන් ගත්තාම කිරිවල තියෙන ප්‍රධානතම ප්‍රෝටීන වෙන්නේ කේසින් පුතේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. right ප්‍රධාන ප්‍රෝටීන් තමයි කේසින් පුතේ. කිරිවල අඩංගු ප්‍රධාන ප්‍රෝටීන් වර්ගය වෙන්නේ කේසින් පුතේ. මුළු ප්‍රෝටීන් වලින් 80ක් පමණම වෙන්නේ පුතේ කිරිවල හරි මුළු ප්‍රෝටීන් වලින් 80ක් පමණ වෙනවා පුතේ. ඒක වන අතර කිරිවල සුදු පැහැයට හේතුව පුතේ කේසින්. ඒතර කිරිවල අඩංගු ප්‍රධානතම ප්‍රෝටීන් වර්ගය වෙන්නේ කේසින්. මුළු ප්‍රෝටීන් වලින් ඒක ප්‍රමාණාත්මකව ගත්තොත් 80ක් වෙනවා. 80ක් පමණ මේ මුළු ප්‍රෝටීන් වලින් 80ක් පමණ වෙනවා පුතේ. කිරිවල සුදු පැහැයට හේතු වෙන්නේ මෙන්න මේ කේසින්. මතක තියාගන්න. කිරිවල අඩංගු ප්‍රධානතම ප්‍රෝටීන් ආකාරය වෙන්නේ කේසින් පුතේ. ඒක මුළු ප්‍රෝටීන් වලින් 80ක් පමණ වෙනවා. ඒ වගේම කිරිවල සුදු පාටට හේතුවක් කේසින්. හරිද? ඒ වගේම මුහුම් වර්ග භාවිතා කළා නිපදවන කිරි නිෂ්පාදන වන කවුද? මුහුමක් භාවිතා කළා. කලින් සාදාගත්ත නේද පුතේ? කිරි එකක්. මුහුමක් නේ? මුහුම් වර්ග භාවිතා කළා නිපදවන කිරි නිෂ්පාදන විදියට මුදවපු කිරි මේ මුදවපු කිරි නිෂ්පාදනයේ කලින් සකසාගත්ත කිරි ටිකකින් පොඩ්ඩක් හැන්දක් විතර දානවා. දැන් යෝගට් හදලා දෙනුත් එමය මුහුමක් කලින් සකසාගත්ත කිරි එකක්.
එතකොට මුහුම් වර්ග භාවිතා කරලා නිපදවන කිරි නිෂ්පාදන තමයි පුතේ මුදවාපු කිරි. ඒ වගේම යෝගට් සහ චීස් වැනි නිෂ්පාදන සෑදීමේදී කිරිවල pH අගය 4.6ක් දක්වා අඩු කරනකොට මේ කේසීන් අවක්ෂේප වෙනවා පුතේ. මතක තියාගන්න. මුහුම් වර්ග භාවිතය. දැන් මේ කිරි නිෂ්පාදනයේදී අපි මුහුමක් විදිහට කලින් සකස් කරගත්ත මේ කිරියකින් කිරි හට්ටරින් ටිකක් දානවා. කලින් හදාගත්ත යෝගට් එකකින් යෝගට් නිෂ්පාදනය දානවා. ඒ කියන්නේ මුහුමක් එකතු කරනවා. මුහුමක් යොදනවා කියලා කියන්නේ. එහෙනම් මේ මුහුම් වර්ග භාවිතා කරලා නිපදවන කිරි නිෂ්පාදන වන කවුද? මුදවාපු කිරි, යෝගට්, චීස් වැනි නිෂ්පාදන සකස් කරද්දී මොකද කරන්නේ? කිරිවල pH අගය 4.6 4.6ක් දක්වා අඩු කරනකොට මොකද වෙන්නේ? කේසීන් අවක්ෂේප වෙනවා. කේසීන් අවක්ෂේප වෙනවා. කිරිවල අඩංගු ප්‍රධානතම ප්‍රෝටීන් වර්ගය තමයි පුතේ කේසීන් කියලා කියන්නේ. ඒ වගේම රෙනින් එන්සයිමය හා තාපය මගින්ද කිරිවල තියෙන කේසීන් ප්‍රෝටීන් කැටි ගැසීමට ලක් වෙනවා. මේ කවුද රෙනින් කියන එන්සයිමය සහ තාපය මගිනුත් කිරිවල තියෙන කේසීන් ප්‍රෝටීන් කැටි ගැසීමකට ලක් වෙනවා. කේසීන් වලට අමතරව කිරිවල මෝරු වේ ප්‍රෝටීන් හරිද? ඇල්ෆා ලැක්ටෝ ඇල්බියුමින්, බීටා ලැක්ටෝ ග්ලොබියුලින්, ඉමුනෝග්ලොබියුලින් සහ මස්තු ප්‍රෝටීන් මුළු ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 120ක් පමණ අඩංගු වෙනවා. ඔයා මතක තියාගන්න අවශ්‍ය නැහැ පුතේ මේ අන්තර්ගතයන් ගැනයි කියන්නේ. රයිට්? මේ දේ ගත්තාම පූර්ණ යොදේ සහිත එළකිරිවල ආසන්න වශයෙන් 3ක් 5ක් අතර ප්‍රමාණයක් මේ දේ තියෙනවා. අර මේ කිරිවල මේද ප්‍රතිශතය ගණනය කිරීම නේද පුතේ? අපි දන්නවා නේද පුතේ? වගේම කිරිවල විශිෂ්ට ගුරුත්වය ගණනය කරන්න ඉස්සරහට අපිට මේ දේවල් තියෙනවා. ඒ නිසා මේවා අපි හැඳින්වීමක් කරන්නේ මේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් නිසා. නැත්නම් ඒවා විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේ අඩංගු ද්‍රව්‍ය ගැනයි අපි කතා කරන්නේ. රයිට්? අන්තර්ගතයන් ගැන. ඉදිරි ඉදිරියේදී අපිට ඉගෙන ගන්න තියෙන මේ කොටස් සඳහා වැදගත් වෙන නිසා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න උවමනා වෙන්නේ පුතේ සිද්ධාන්ත කොටස් කතා කරද්දී. මේ දේ ගත්තාම පුතේ පූර්ණ යොදය සහිත එළකිරිවල ආසන්න වශයෙන් 3ක් 5ක් අතර ප්‍රමාණයක් මේ දේ අඩංගුයි. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී මෙම අගය පරීක්ෂාවට ලක් කරනවා. මතක තියාගන්න. මෙතකොට කිරි ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීමේදී මිල තීරණය කරන ලබන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. අන්න ඒව නම් මතක තියාගන්න ඕනේ මේ කොටස් ටික. හරි. ඒ තමා කිරිවල ඇති මේද ප්‍රතිශතය සහ මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය. SNF. right? solid non fat. මේදය නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය. හරි. එහෙනම් මේදය ගැන කතා කරද්දී පූර්ණ යොදය සහිත එළකිරිවල ආසන්න වශයෙන් කොච්චරක්ද? 3ක් 5ක් අතර ප්‍රමාණයක් මේදේ අඩංගු. එහෙනම් පුතේ පූර්ණ යොදේ සහිත එළකිරිවල පුතේ ආසන්න වශයෙන් 3ක් 5ක් අතර ප්‍රමාණයක් මේදේ අඩංගුයි. විශේෂයෙන් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ගැන කතා කරන් තියෙනවා අපි. මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ගැන කතා කරන් තියෙනවා. ඉතින් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී මේ අගය මේද ප්‍රතිශතය පරීක්ෂාවට ලක් කරනවා. අපි දන්නවා. ඉතින් කිරි ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීමේදී මේ මිලදී ගන්නා කිරිවල මිල තීරණය කරනු ලබන ප්‍රධානතම සාධක දෙකක් තමයි දුවේ පුතේ මතක තියාගන්න ඕනේ. ඒක අහනවා විභාගෙදී. කිරිවල තියෙන මේද ප්‍රතිශතයයි මොකද පුතේ? කිරිවල තියෙන මේද ප්‍රතිශතය සහ මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය SNF. ඒ කියන්නේ මොනවද පුතේ? solid non fat කියන එක. මේදය නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය සහ කිරිවල තියෙන මේද ප්‍රතිශතය පිළිබඳව සලකා බලලා තමයි පුතේ right තීරණය කරන්නේ කිරිවල මිල. right. මී ගවයන්ගෙන් ලබා ගන්න කිරිවල අඩංගු මේද ප්‍රමාණය 6ක් 12ක් අතර ප්‍රමාණයක් තියෙනවා. කාගේද පුතේ? මී ගවයන්. මී ගවයන්ගෙන් ලබා ගන්නා කිරිවල මේද ප්‍රමාණය 6ක් 12ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. මී ගවයන්ගෙන් ලබා ගන්නා කිරිවල අඩංගු මේද ප්‍රමාණය 6ක් 12ක් අතර. කිරිවල මේදේ පවතින්නේ කුඩා ගෝලිකා ආකාරයට පුතේ. මේ මේද ගෝලිකා වටා ප්‍රෝටීන් අවශෝෂණය වෙලා තෛලෝද විදියට පත් වෙලා තියෙනවා. ඉමුල්සන් විදියට පත් වෙලා තියෙනවා. කිරි සමජාතීකරණය කිරීම මගින් නිෂ්පාදන ක්‍රියාදාමයන්හිදී එකම ප්‍රමාණයෙන් යුතු කුඩා මේද ගෝලිකා බවට පත් කරනවා. විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේ සම්බන්ධයෙන් කතා කරනකොට අපි මේ
මේ හැඳින්වීමේදී මේද ගැන කතා කරනකොට මේ කිරිවල අඩංගු අපි එක කතා කරන්න පුතේ. මේ හින්දා කිරි ගබඩා කිරීමේදී මේදේ එකට වෙන්වීමක් සිදු වෙන්නේ නැහැ. හරි. කිරිවල මේදේ අඩංගු මේදම්ල අතර අන්න ඔලේක්, ෆාමිටික්, මිරිස්ටික්, ලෝරික්, ස්ටියරික්, බියුට්‍රික් ප්‍රධාන තැනක් ගන්න. ඒක බලන්න. කිරිවල මේදේ අඩංගු මේද අම්ල විදිහට ඔලේක්, ෆාම්ටික්, මිරිස්ටික්, ලෝරික්, ස්ටියරික් සහ බියුට්‍රික් ප්‍රධාන තැනක් ගන්නවා පුතේ. කිරිවල පොස්පොලිපිඩ පවතිනවා පුතේ. ඒවා කිරි නරක් වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක විදිහට ක්‍රියා කරනවා. බලන්න. මොනවද පුතේ? කිරිවල පොස්පොලිපිඩ තියෙනවා. පොස්පොලිපිඩ පවතින අතර ඒවා කිරි නරක් වීම වළක්වන මොකද්ද? ප්‍රතිඔක්සිකාරක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔක්සිකරණය වළක්වන කට්ටිය ප්‍රතිඔක්සිකාරක. කිරිවල පොස්පොලිපිඩ තියෙනවා. වැදගත්කම තමා මේවා කිරි නරක් වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක විදිහට ක්‍රියා කරනවා. ඔක්සිකරණය වුණොත් නරක් වෙන්නේ. කිරි නරක් වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක විදිහට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. රයිට්. මේ රූපයෙන් පෙන්වන්නේ රයිට් බලන්න x1 සත්‍ය ද්‍රාවණ x1000 මේද තෛලෝදය මේද ගෝලිකා රයිට් 10000යි කේසීන් අවලම්බනය මේද ගෝලිකා කේසීන් මිසෙල්ලා පෙන්වුම් කරන්නේ පුතේ මේ ප්ලාස්මා අවධිය තියෙන මේද ගෝලිකා මේ මස්තු අවධිය මේද ගෝලිකා කේසීන් වල මිසෙල්ලා ඒවා මේ ලබාගෙන තියෙන රූප ලබලා මේ බලන්න පුතේ මේ රූප මගින් පෙන්වුම් කරලා තියෙන මේ මේද ගෝලිකා පවතින විදිය. රයිට් ඒවා අඳින්න මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ අපිට. දැනුවත් වීමටයි ඒවා කියලා දෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වල ගියොත් පුතේ කිරිවල අඩංගු කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ අතරින් ප්‍රධාන තැනක් ගන්න කවුද? ලැක්ටෝස් සීනි වර්ගය. අන්න ඒ දේවල් නම් වැදගත් පුතේ. කිරිවල අඩංගු ප්‍රධාන ප්‍රෝටීන ගැන කතා කරා, කේසීන් ගැන කතා කරා. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරද්දී කිරිවල අඩංගු කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ අතරින් ප්‍රධාන තැනක් ගන්න කවුද? ලැක්ටෝස් සීනි වර්ගය. මේ ලැක්ටෝස් මගින් තමයි කිරිවලට ආවේනික රසයක් ලබා දෙන්නේ. ඒවා වැදගත්. හරිද? කේසීන් ඉවත් කළ විට මේ ආවේනික රසය මතුවෙනවා. කිරිවල මේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරද්දී කිරිවල අඩංගු කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ අතරින් දුවේ පුතේ ප්‍රධානතම තැනක් ගන්නේ ලැක්ටෝස් සීනි වර්ගයේ ලැක්ටෝස් සීනි. මේ ලැක්ටෝස් සීනි මගින් තමයි කිරිවලට ආවේනික රසයක් ලබා දෙන්නේ. ලැක්ටෝස් සීනි මගින් තමයි පුතේ කිරිවලට ආවේනික රසයක් ලබා දෙන්නේ. මේ කේසීන් ඉවත් කළ විට තමයි මේ ආවේනික රසය ඉස්මතු වෙන්නේ පුතේ. ලැක්ටෝස් නැමැති එන්සයිමේ ඕගොල්ලෝ දන්නවා ලැක්ටේස් පුතේ සමා වෙන්න. ලැක්ටේස් කියන එන්සයිමේ අපි දන්නවා සමහර පුද්ගලයන් තුල සුළු වශයෙන් පවතිනවා. කිරිවල ඇති ලැක්ටෝස් ජීර්ණය කිරීමේ අපහසුතාවයක් එමගින් නැතන. සමහර ළමයිට මේක තියෙනවා. ළමයිට සමහර පුද්ගලයන්ට තියෙනවා. right හරි. එතකොට මේ ලැක්ටේස් කියන එන්සයිමය සමහර පුද්ගලයන් තුල මේ සමහර අයට කිරි ජීර්ණය කිරීමේ හැකියාවක් නැහැනේ. සමහර අයට මේ කිරි ආශ්‍රිත ආහාර ගන්න ඒගොල්ලන්ට ඇලර්ජික් වෙනවා ඒවා. right එතකොට ලැක්ටේස් නැමැති එන්සයිම සමහර පුද්ගලයන් තුල සුළු වශයෙන් පවතිනකොට ලැක්ටේස් ඒකින්ද කිරිවල තියෙන ලැක්ටෝස් ජීර්ණය කිරීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන් ඒක. right ලැක්ටේස් එන්සයිම. හරි ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන ආසාත්මිකතාවය කියලා එක හඳුන්වනවා ඇලර්ජි එක. අන්න බලන්න. මේක සමහර දරුවන්ට තියෙනවා right සමහර දරුවන්ටත් තියෙනවා වැඩිහිටියන්ටත් තියෙනවා. සමහර අවස්ථාවල ලැක්ටේස් කවුද පුතේ? ලැක්ටේස් කියන එන්සයිමය සමහර පුද්ගලයන් තුල සුළු වශයෙන් තියෙනවා. හරි ඒක නිසා කිරිවල තියෙන ලැක්ටෝස් ජීර්ණය කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒ සමහර පුද්ගලයන් තුල ලැක්ටේස් කියන එන්සයිමය සුළු වශයෙන් අඩංගු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අයට කිරිවල තියෙන ලැක්ටෝස් ජීර්ණය කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒක තමයි මේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියලා අපි හඳුන්වන ආසාත්මිකතාවයේ විදිහට හඳුන්වන්නේ. මොකක්ද මේ ආසාත්මිකතාවය? ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන ආසාත්මිකතාවය.
සුද්‍ර ජීවීන් මගින් කිරි පැසවීමේදී ලැක්ටෝස් සීනි වර්ගයේ කවුරු බවටද ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා. මතක තියාගන්න. ඔන්න කොච්චර තැන් සම්බන්ධ වෙනවද මෙතනදී. හරි. ලැක්ටෝස් ඉන්ටොලරන්ස් නැමැති ආසාත්මිකතාව විදිහට ඒක හඳුන්වනවා. ඒ වගේම සුද්‍ර ජීවීන් මගින් කිරි පැසවීමේදී ලැක්ටෝස් සීනි වර්ගයේ කවුරු බවටද ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා. ඒකෙන් තමයි කිරි වලට ඇඹුල් රසයක් ඇති වෙන්නේ. එමගින් තමයි කිරි මිදීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ මේ කිරි නිෂ්පාදනයේදී. මේ බලන්න මේ ක්‍රියාවලි ක්‍රමානුකූලව ගලාගෙන යන ආකාරය පුතේ මොනතරම් වැදගත් වෙනවද? ඒ වැදගත් කරුණු තමයි පුතේ මේ කතා කරමින් යන්නේ. හරි. ශුද්‍ර ජීවීන් මගින් දුවේ පුතේ කිරි පැසවීමේදී ලැක්ටෝස් සීනි වර්ගයේ කවුරු බවද පුතේ ලැක්ටික් අම්ලයේ බවට පත් කරනවා. ඉතින් මෙමගින් තමයි කිරි වලට ඇඹුල් රසයක් ඇති කරවන්නේ පුතේ. එමගින් කිරි මිදීමද සිදු වෙනවා. විටමින් කිරිවල අඩංගු. කිරිවල සියලුම අත්‍යවශ්‍ය විටමින් තියෙනවා හැබැයි නමුත් පුතේ ඒ තියෙන ප්‍රමාණය දෛනිකව ලැබිය යුතුයයි නිර්දේශිත ප්‍රමාණයට වඩා අඩුයි. විටමින් ගැන කතා කරන්න ගියොත් පුතේ කිරිවල සියලුම අත්‍යවශ්‍ය විටමින් තිබෙන නමුත් පුතේ මේ තියෙන ප්‍රමාණය දෛනිකව ලැබිය යුතුයයි නිර්දේශිත ප්‍රමාණයට වඩා අඩුවෙන් තියෙනවා. කිරි ජීවාණුවර්ණය සහ පැස්ටරීකරණය කරනකොට සමහර විටමින් වර්ග සුළු වශයෙන් විනාශ වී යාමක් සිද්ධ වෙන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම විටමින් B1. හරිද? කිරි ජීවාණුවර්ණය සහ පැස්ටරීකරණය කිරීමේදී සමහර විටමින් වර්ග සුළු වශයෙන් විනාශ වීමක් සිදු වෙන්න පුළුවන් පුතේ. උදාහරණයක් විදිහට විටමින් B1 අපිට හඳුන්වන්න පුළුවන් දරුවෝ. ලවණ බලන්න කිරි බොහෝ khනිජ ලවණ වර්ගවල වැදගත් ප්‍රභවයක් පුතේ. හරි. ලවණ ගත්තත් කිරි බොහෝ khනිජ ලවණ වර්ගවල වැදගත් ප්‍රභවයක්. පොටෑසියම්, කැල්සියම්, ෆොස්ෆරස්, සෝඩියම්, මැග්නීසියම් සහ සෙලෙනියම් ප්‍රධාන වශයෙන් ඇති khනිජ ලවණ වර්ග විදිහට පුතේ අතර කිරිවල අන්තර්ගත පෝෂණීය වැදගත්කමකින් යුත් අනිකුත් අංශ මාත්‍ර මූලද්‍රව්‍ය වෙන්නේ පුතේ මැංගනීස්, සිංක්, කොපර්, රයිට් සුළු වශයෙන් පෙරස්. ලවණ. වායු වර්ග. ප්‍රධාන වායු වර්ග විදිහට පුතේ ඔක්සිජන්, නයිට්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ් කිරිවල දියවීමෙන් ඩිසෝල්ව් වෙලා හෝ විසිරීමෙන් ඩිස්පර්ස් වෙලා හෝ රසායනිකව බැඳීම මගින් කෙමිකලි සම්බන්ධ වෙලා තියෙනවා පුතේ වායු වර්ග. ප්‍රධාන වශයෙන් කිරිවල ඔක්සිජන්, නයිට්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ් කිරිවල ඩිසෝල්ව් වෙලා එහෙම නැත්නම් ඩිස්පර්ස් වෙලා රයිට් එහෙම නැත්නම් රසායනික බැඳීම් මගින් කෙමිකලි සම්බන්ධ වෙලා තියෙනවා දරුවෝ. රයිට්. එන්සයිම ගත්තාම කිරිවල අන්තර්ගත ප්‍රධානම එන්සයිම වර්ගය වෙන්නේ පුතේ ලයිපේස්, ප්‍රෝටියේස්, ෆෙරොක්සිඩේස්, ලැක්ටේස්, ෆොස්ෆටේස් සහ කැටලේස්. කිරි ජීවාණුහරණය කිරීමේදී ෆොස්ෆටේස් එන්සයිමය අක්‍රිය වෙනවා. එම එන්සයිම ඇද්දැයි සොයා බැලීම මගින් ජීවාණුහරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව මැනගන්න පුළුවන්. තවත් වැදගත් කරුණක්. කිරි ජීවාණුහරණය කිරීමේදී කිරිවල අඩංගු ෆොස්ෆටේස් එන්සයිමය කවුද පුතේ? කිරි ජීවාණුහරණය කිරීමේදී කිරිවල අඩංගු ෆොස්ෆටේස් එන්සයිමය අක්‍රිය වෙනවා. එම එන්සයිමේ කිරිවල තියෙනවද කියලා සොයා බැලීම මගින් කිරි ජීවාණුහරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය මැන බලන්න පුළුවන්. නිවැරදිව ජීවාණුහරණ ක්‍රියාවලිය සිදුලා තියෙනවද කියන එක මැනලා බලන්න පුළුවන්. මොකද කිරි ජීවාණුහරණය කරනකොට ෆොස්ෆටේස් එන්සයිමය අක්‍රිය වෙනවා. හරි. මස් රයිට් අන්න බලන්න. ගොවිපළ සත්ත්ව නිෂ්පාදන ගැනයි මේ කියන්නේ. කිරි ගැනයි කතා කරේ. දැන් මස් ගැන ටිකක් කියලා දෙන්න යන්නේ. ටික ටික මේ කියලා දීලා පාඩමට අවතීර්ණ වෙන්නයි යන්නේ පුතේ. රයිට්. කිරි ගැන කතා කරලා මම හිතන්නේ කිරිවල අඩංගු ද්‍රව්‍ය, කිරිවල ප්‍රධාන ප්‍රෝටීන් ආකාරයේ, කාබෝහයිඩ්‍රේට් ආකාරයේ, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී කිරිවල මිල තීරණය කිරීමේදී වැදගත් වන සාධක මොනවද කියන එක පුතේ නේද? හරි. මේද ප්‍රතිශතයේ මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශත ගැන එහෙම කතා කරා. කිරිවල අන්තර්ගත ද්‍රව්‍ය ගැන කතා කරලා දැන් මස් වලට යන්නේ. හරිද? බලමු මස් කියන්නේ කවුද කියලා.
ගුණාත්මක මස් විදියට හඳුන්වන්නේ පුතේ නිරෝගී සත්වයෙකුගේ සෞඛ්‍ය ආරක්ෂිතව එයා ඝාතනය කරලා රුධිරය හොඳින් ඉවත් කරලා ලබා ගන්න මස්. මස් කියලා හඳුන්වන්නේ මොනවද පුතේ? ගුණාත්මක මස් විදියට හඳුන්වන්නේ අපි නිරෝගී සත්වයෙකු සෞඛ්‍ය ආරක්ෂිතව ඝාතනය කරලා. කුකුල් මස් බොයිලර් කුකුල් මස් නිෂ්පාදනයේ පියවර ගැන අපි ඉදිරියේදී කතා කරමු. නමුත් මස් කියලා අපි කියන්නේ ගුණාත්මක වශයෙන් මස් විදියට ගුණාත්මක මස් විදියට හඳුන්වන්නේ. හරි. නිරෝගී සත්වයෙකු රෝගී සත්වයෙකු ගුණාත්මක මස් වෙන්නේ නැහැනේ. නිරෝගී සත්වයෙකු පුතේ සෞඛ්‍ය ආරක්ෂිතව ඝාතනය කරලා සත්‍යව. සෞඛ්‍ය ආරක්ෂිතව ඝාතනය කරලා රුධිරය හොඳින් ඉවත් කර ලබා ගන්නා මස්. මේ මස් ඝාතනයෙන් පසුව හැකීක්මනින් ශීතනය කිරීම යෝග්‍යයි. ඝාතනයෙන් පස්සේ අපි දන්නවා ශුද්ධ ජීවි ආස්වාදනය වෙන්න පුළුවන්. ඝාතනයෙන් පසු මස් හැකීක්මනින් ශීතනය කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. බිත්තර. මස් ඊළඟ සත්ත්ව නිෂ්පාදනය තමයි බිත්තර. හරි. එතකොට අපි කිව්වා අඩු මිලකට ලබා ගන්න පුළුවන් හොඳම ප්‍රෝටීන් ප්‍රභවයක් වඩාත් ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රෝටීන් ප්‍රභවයක් තමයි පුතේ බිත්තර කියන්නේ. එහෙනම් පුතේ බලන්න බිත්තරයක ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වන අතර. අන්න බලන්නකෝ. බිත්තරයක ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වන අතර විටමින් වර්ග වන A, B2, D, E සහ ෆෝලික් අම්ලයේද සුළු වශයෙන් B1, නියසින්, B6, B12ද ලවණ වර්ග වන යකඩ, කැල්සියම්, මැග්නීසියම්, කොපර්, අයඩීන්, සින්ක්, සෝඩියම් සහ මැග්නීසියම්ද අන්තර්ගතයි. අන්න බලන්න බිත්තරයක අන්තර්ගතය. බිත්තරයක ඇමයිනෝ ආම්ල සියල්ලම අඩංගු වෙනවා. විටමින් වර්ග විදියට A, B2, D, E සහ ෆෝලික් අම්ලය සුළු වශයෙන් B1, නියසින්, B6, B12ද ලවණ වර්ග විදියට යකඩ, කැල්සියම්, මැග්නීසියම්, කොපර්, අයඩීන්, සින්ක්, සෝඩියම් සහ මැග්නීසියම්ද අන්තර්ගතයි. හරි. හොඳයි පුතේ. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ගොවිපළ සත්ත්ව මාළයේදී භාවිතා වන උසස් තාක්ෂණික ශිල්පකම ගැන. ගොවිපළ සතුන් කියන්නේ කවුද කියලා අපි අඳුරගත්තා. ගොවිපළ ආශ්‍රිතව ඇති කරන සතුන් මොනවද? ගොවිපළ සතුන් කියන එක ඒවා නිර්වචනය කරා. ගොවිපළ නිෂ්පාදන, ගොවිපළ සත්ත්ව නිෂ්පාදන ගැන කතා කරා. ඒ එක් එක් ගොවිපළ සත්ත්ව නිෂ්පාදන වල පෝෂණීය අගයන් ගැන දුවල පුතාලා දැනුවත් වුණා දුවේ පුතේ. රයිට් දුවේ පුතේ. අපි දැන් සාකච්ඡා කරන්න යන දුවල පුතාලත් එක්ක මේ ගොවිපළ සත්ත්ව පාලනයේදී භාවිතා වන උසස් තාක්ෂණික ක්‍රම ශිල්ප. මොනවද පුතේ දැන් අපි කතා කරන්න යන්නේ විශේෂයෙන්ම ඉතාමත්ම වැදගත් කොටසක් පුතේ. ගොවිපළ සත්ත්ව පාලනයේදී භාවිතා වන උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම මොනවද කියලායි පුතේ කතා කරන්න යන්නේ. ගොවිපළ සත්ත්ව පාලනයේදී භාවිතා වන උසස් තාක්ෂණික ශිල්ප. කුකුළු පාලනය, ෆෝල්රෙටි පාලනය. කුකුළු පාලනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ පුතේ බිත්තර නිෂ්පාදනය හා මස් නිෂ්පාදනය සඳහා සතුන් ඇති කිරීම. කුකුලන් ඇති කිරීම. බලන්න පුතේ ගොවිපළ සත්ත්ව පාලනයේදී භාවිත වන උසස් තාක්ෂණික ශිල්පකම ගැන කතා කරන්න යන්නේ. ඒකෙදි කුකුළු පාලනය බලන්න පුතේ කුකුළු පාලනය ගැන කතා කරන යනකොට රයිට් කුකුළු පාලනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ බිත්තර නිෂ්පාදනය හා මස් නිෂ්පාදනය සඳහා සතුන් ඇති කිරීම. මොකද කුකුළු පාලනයේ ප්‍රධාන අරමුණ බිත්තර නිෂ්පාදනය සහ මස් නිෂ්පාදනය සඳහා කතුන් ඇති කිරීම. කුකුලන් ඇති කිරීම. ඉතින් කුකුළු පාලනයේදී වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා බලපාන කරුණු අතරින් විශේෂයෙන්ම මේ කුකුලන් සඳහා සුදුසු නිවාස සැපයීම ප්‍රධාන සාධකයක්. මොකද පුතේ කුකුළු පාලනයේදී වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා බලපාන කරුණු අතරින් සුදුසු නිවාස සැපයීම ප්‍රධාන සාධකයක්. මොකද පුතේ සුදුසු නිවාස සැපයීම ප්‍රධාන සාධකයක්. කුකුළු පාලනයේදී වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට බලපාන කරුණු අතරින් මේ සඳහා කුකුලන් සඳහා සුදුසු නිවාස සැපයීම ප්‍රධාන සාධකයක්. එමගින් පහත අරමුණු ඉටු කරගන්න පුළුවන් පුතේ කුකුළු පාලනයේදී සුදුසු නිවාස සැපයීම මගින් ලෙඩ රෝග ඒ වගේම බාහිර උපද්‍රව සහ අහිතකර පාරිසරික තත්ත්වයන්ගෙන් සතුන් ආරක්ෂා කරගන්න පුළුවන්. මොන වගේද පුතේ කුකුළු පාලනයේදී ඒ සඳහා සුදුසු නිවාස සැපයීමෙන් ඉටු කරගන්න පුළුවන් මොන වගේ අරමුණුද? සුදුසු නිවාස සැපයීම මගින්
සතුන්ට ලෙඩ රෝග රයිට් ඒ වගේම බාහිර උපද්‍රව සහ අහිතකර පාරිසරික තත්ත්වයන්ගෙන් සතුන් ආරක්ෂා කරගන්න පුළුවන්. සතුන්ව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන් සුදුසු නිවාස සැපයීමෙන්. බාහිර උපද්‍රව වලින් සතුන්ව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම අහිතකර පාරිසරික තත්ත්වයන්ගෙන් සතුන්ව ආරක්ෂා කරගන්න පුළුවන්. හරි. එතකොට දුවේ පුතේ මතක තියාගන්න මේ විදිහට දියුණු තාක්ෂණික ක්‍රමවේද මගින් පුතේ නිවාස තුළ සතුන්ට මනා වාතාශ්‍රයක් ලැබෙනවා. අතුරුණු වලින් නිපදවන විවිධ වායු වර්ග නිසා ඇතිවන හානියද අවම කරගන්න පුළුවන්. අතුරුණු කියන්නේ බිමට අතුරුලා තියෙන දේවල්. කුකුළු නිවාසවල අපි දන්නවනේ අතුරුණු බිමට අතුරුලා තියෙන දේවල්. අතුරුණුවක් 10 යලි කුඩු අතුරුලා තියෙනවා නේද දරුවනේ මේ බිමට අතුරුණු යොදලා තියෙනවානේ. රයිට්. එතකොට මේ දියුණු තාක්ෂණික ක්‍රමවේද උසස් තාක්ෂණික ක්‍රමවේද මගින් නිවාස තුල සතුන්ට මනා වාතාශ්‍රයක් ලැබෙනවා. ඒ වගේම අතුරුණු වලින් නිපදවන විවිධ වායු වර්ග නිසා ඇතිවන හානියත් අවම කරගන්න පුළුවන්කමක් තියෙනවා. බාහිර පරිසරයේ උෂ්ණත්වයේ අඩු වැඩි වීම වලට නියත උෂ්ණත්වයක් පවත්වා ගන්න පුළුවන්. උසස් තාක්ෂණික ක්‍රම භාවිතා කරලා සිදු කරන කුකුළු නිවාස තුළ මොකද්ද? බාහිර පරිසර උෂ්ණත්වයේ අඩු වැඩි වීම වලදී නියත උෂ්ණත්වයක් නිවාස තුළ පවත්වා ගන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව නිවාස තුළ ආලෝකය පවත්වා ගන්න පුළුවන් පුතේ. රයිට්. අවශ්‍යතාවය අනුව නිවාස තුළ ආලෝකය පවත්වා ගන්න පුළුවන්. සෑම අවස්ථාවකදීම සත්වයින්ට අවශ්‍ය ආහාර හා ජලය ලබා ගැනීම සඳහා ස්වයංක්‍රීය ලෙස ක්‍රියා කරන ජල හා ආහාර බඳුන් ලබා දෙන්න පුළුවන්. ඒකෙන් ආහාර අපතේ යාමත් වළකිනවා. නේද පුතේ? ආහාර බඳුන් වල ආහාර ඉවරනකොට ආහාර ස්වයංක්‍රීයව ලැබෙනවා. ඒවට ආහාර වැටෙන්නත් ජල බඳුන් වල ජලය ඉවරනකොට ස්වයංක්‍රීයව ජලය වගේ පිරෙන්නත් සකස් කරලා තියෙන. ඒ කියන්නේ ස්වයංක්‍රීය ආහාර හා ජල බඳුන් මේ කුකුළු නිවාස තුල නවීන තාක්ෂණයේ උසස් තාක්ෂණයේ භාවිතා කරලා සිදු කරන කුකුළු නිවාස තුල ලබා දෙන්න පුළුවන්. එනම් සෑම අවස්ථාවකදීම සත්වයින්ට අවශ්‍ය ආහාර හා ජලය ලබා ගැනීම සඳහා ස්වයංක්‍රීය ලෙස ක්‍රියා කරන ජල හා ආහාර බඳුන් ලබා දිය හැකියි. හොඳයි පුතේ අපි 8 වෙනි ඒකකයට අදාළ හැඳින්වීමක් දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරී පුතේ. අපි ඊළඟ කොටසින් බලාපොරොත්තු වෙන දුවලත් එක්ක මේ 8 වෙනි ඒකකයේ පළවෙනි කොටසට අදාළ සිද්ධාන්ත කොටස් විස්තරාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.